සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. රිය අනතුරු හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වෙයි. මෙය වැඩිම මරණ සංඛ්‍යාවක් එක් දිනකදී වාර්තා වීම හැටියටයි හඳුන්වන්නට පුළුවන්. නීතිමය කටයුතු නිසා පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය తాවකාලිකව අක්‍රිය කිරීමට පියවර. ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. 2000 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි එංගලන්තයේ සුප්‍රකට විස්ටන් ක්‍රිකට් සංගරාව ප්‍රකාශ කරයි. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි. ඊයේ දිනේදී නව කොවිඩ් ආසාදිතින් 212 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 95949ක් දක්වා ඉහළ ගියා. ඊයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 153 දෙනෙකු, බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 14 දෙනෙකු මෙන්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හඳුනාගත් ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 33ක්. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31ක් වාර්තා වී තිබෙනවා. අනෙක් ආසාදිතයින් 71 දෙනා වාර්තා වී ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. මේ අතර ඊයේ නව කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගියා. මියගිය අය අතර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කපුලියද්ද පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම දෙනියාය ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් සහ එල්ලක්කල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්ද මියගිය පිරිස අතරට අයත්. මේ අතර කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 151 දෙනෙකුට එන්නත් ලබා දී ඇති අතර ඒ අනුව පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 9,24,758ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 9,25,442ක් ලෙසයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2552ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 92611ක් ලෙසයි. දිනක් තුළ රියානතුරු හේතුවෙන් වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සතියන්තය තුළ රිය දහවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි. පසුගිය පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවේ රියානතුරුවලින් සිදු මරණ 16ක් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම බහුවිධ රියානතුරකින් සිදු මරණ හැරුණුකොට මෙය සමස්තයක් ලෙස වැඩිම මරණ සංඛ්‍යාවක් එක් දිනකදී වාර්තා වීම හැටියටයි හඳුන්වන්නට පුළුවන්. මේ මරණ 16න් මරණ 8ක් සිදු වී ඇත්තේ ඊයේ දින තුල සිදු වූ රියානතුරු වලින්. ඉතිරි මරණ 8 මීට පෙර දින කිහිපයකට පෙර සිදු වූ රියානතුරු වලින් තුවාලකරුවන් බවට පත් වූ පුද්ගලයන් මිය යාම හැටියටයි හඳුන්වා දෙන්නට පුළුවන්. මෙම මියගිය 16 දෙනාගෙන් 12 දෙනෙක්ම යතුරුපැදිකරුවන් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම එක් පදිකෙක්, එක් ක්‍රියදුරෙක් සහ මගීන් දෙදෙනෙක් වෙනවා මේ 16 දෙනා අතර. ඒ වගේම ඊයේ දිනත්
80කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබෙනවා රියානතුරු වලින්. ඒ අනුව පැය 48ක කාලයක් තුල රියානතුරු වලින් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 150කට ආසන්න වෙනවා. 30 දෙනෙක් මෙලොවින් සදහටම සමුගෙන 150ක් තුවාල ලබා තිබෙනවා. මේ තුවාල ලබා තිබෙන අයගෙනුත් යම් පිරිසක් සදාකාලිකවම ආබාධිතයින් ලෙස ජීවත් වන්නට සිදු වෙනවා. අද දිනය තීරණාත්මක දිනයක්, සතියන්තය තීරණාත්මක සතියන්තයක්. අන්තරාකාරී ලෙස වාහන පදවන්නට එපා. අධිවේගී මාර්ග තුල වේගය පාලනය කරගන්න, සියලු රීති ගරු කරමින් වාහන පදවන්න. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ පස්වරුවේ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිගමනය වී ඇත්තේ අදාළ පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. කොළඹ වරායට නුදුරින් ගාල්මුවදර ආසන්නයේ හෙක්ටයාර් 446.6.1.5 ප්‍රමාණයක් කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය ලෙස නම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට අනුව මෙම කලාපයේ පරිපාලන වගකීම් පැවරෙන්නේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවටයි. මෙම විශේෂ ආර්ථික කලාපයේ ව්‍යාපාරික ආයතන සඳහා ඕනෑම ලියාපදිංචි කිරීමක්, බලපත්‍රයක්, අවසරයක් හෝ අනුමැතියක් ලබා දීම සම්බන්ධයෙන් කොමිසම තනිකවුළු ආයෝජන පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරනු ඇති. එමෙන්ම මෙම විශේෂ ආර්ථික කලාපයේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සෑම ව්‍යාපෘති සමාගමක්ම කොමිසමේ අරමුදලට රුපියල් මිලියන 400ක් පරිත්‍යාග කළ යුතු අතර එය කොළඹ වරාය නගරයේ ප්‍රවර්ධන වියදම් ඇතුළුව කොමිෂන් සභාවේ මූලික සැකසුම් හා මෙහෙයුම් වියදම් පියවීමට කොමිසම භාවිතා කරනු ලබනවා. මෙම නව පනතට අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් අනුමත කළ පනත් 4කට අදාළ නෛතික තත්ත්වයන් වරාය නගරයට අදාළ භූමියට බලපාන්නේ නැහැ. 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරියේ පනත 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඒ අතර වනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ පස්වරුවේ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිගමනය වී ඇත්තේ අදාළ පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. 2021 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කළ බවයි නීතිඥ සංගමය සඳහන් කළේ. පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් දින 15ක් වැනි කෙටි කාලයක් තුළ පනත් කෙටුම්පත අප්‍රේල් මාස 8 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස් නොවන කාල සීමාවක එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිළිබඳව නීතිඥ සංගමයේ බලවත් සැලකිල්ලෙන් පසුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ව්‍යවස්ථාවට අනුව පුරවැසියෙක් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරන්නේ නම් එය පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින සිට දින 7ක් ඇතුළත සිදු කළ යුතුවද අප්‍රේල් 8 වනදා සිට දින 7ක කාලයකට සතියන්තයක් මෙන්ම රජයේ නිවාඩු දින 3ක්ද ඇතුළත්ව ඇති බවයි නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මතභේදාත්මක වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්පත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි හැමදාම කියනවා සිංගප්පූරුවේ මෙහෙම වෙනවා, දුබායි වල මෙහෙම වෙනවා, තවත් කැනඩාවේ මෙහෙම වෙනවා. ඒකට ඒවා සිදු වෙන්නේ ඒ රාමුව තියෙන නිසා. ඒ රාමුව සකස් කර ගන්නට අවශ්‍යයි. දෙසැම්බර් මාසයේ අග වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 980ක් දැනටමත් ආයෝජනය කරලා තිනවා. මුළු ආයෝජනය මිලියන 1400ක් හැටියට තමයි දැනට අපි ඇස්තමෙන්තු කරලා තියෙන්නේ. අපේ රටේ නීති අනුව තමයි මේ සියලු දේවල්ම කෙරෙන්නේ. මේ සියලු දේවල් නියාමනයේ සිදු වෙන්නේ මේ කොමිෂන් සභාව යටතේ. ඒ කියන්නේ ආයෝජකයෙක් ආවම තැන් 10කට 15කට ගිහලා රස්තියාදු වෙන්න වෙන්නේ නැති වෙන විදියට. ඒ නිසා තමයි ඒක එක තැනකට ගෙනලා තියෙන්නේ ඒක සෙන්ටර් කරලා. එතකොට ඒ අයට පුළුවන් වෙනවා මේවා සියලුම දේවල් හරියාකාරව බලලා ඒවට අනුමැතිය ලබා දෙන්න. කොමිසමට අවශ්‍ය නම් වෙන වෙන ආයතන වලට කියලා කියන්න පුළුවන්. මෙතන ඇවිල්ලා ඒ වරාය නගරේ ඒ අයගේ ඔෆිසස්ුත් සෙටප් කරන්න කියලා. ඒකට ඒ අයට පුළුවන් වෙනවා ඒ වැඩ කටයුතු පහසුවෙන්ම කිරීම සඳහා. මේ කොමිෂන් සභාවට තමයි අපේ රටේ ජනාධිපතිතුමාත් පත් කරන ඒ කොමිෂන් සභාවට තමයි ඒ ඔක්කොම බලය තියෙන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමාට පුළුවන් පත් කරන්නට 5 සිට 7 දක්වා සංඛ්‍යාවක්. එයින් එක්කෙනෙක්ව පත් කරන්නේ සභාපති හැටියට ඒ පත් තිබුත් කරන්නේ අපේ රටේ ජනාධිපතිතුමා. ඒක තමයි නීතිය.
මේ සිදුවෙන්නේ රටේ ජනාධිපතිතුමා පත් කරන අය හරහා. මේ කොමිසම සභාව පත් කරන ජනාධිපතිතුමාට ඕනනම් එයා අස් කරන්න පුළුවන්, පත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ රටේ බලය තමයි මෙතන තියෙන්නේ කියන එක තාමත් පැහැදිලි ලෙස කියන්නේ. මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය තරමක් අයහපත්. ඒ වගේම උත්සව සමය නිසා බොහෝ දෙනෙක් විවිධ ගමන් බිමන් යන්නටත් මේ කාලයේදී පෙළඹිලා. මේ අයහපත් කාලගුණයත් නොසැලකිලිමත් කම නිසාත් දිවිනේ විවිධ ප්‍රදේශවලින් විවිධ අනතුරු සිදු අවස්ථා බොහෝමයක් අපට වාර්තා වුණා. මේ දිනවල පවතින්නේ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක්. එමෙන්ම උත්සව සමයත් සමග බොහෝ පිරිසක් විවිධ ගමන් බිමන් යන්නට පෙළඹිලා. අයහපත් කාලගුණ තත්ත්වය සහ අවදානම් පිළිබඳ නොතකමින් මේ දිනවල බොහෝ පිරිසක් හැසිරෙමින් සිටින නිසා ඒ සම්බන්ධ බොහෝ පුවත් අපට වාර්තා වී තිබුණා. එලෙස අයහපත් කාලගුණ තත්ත්වය නොතකා ඊයේ සවස බෝඹුරු ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් දිය ඇල්ලේ වතුර වැඩි වී ඒ ආසන්නයේ සිර වී සිටියදී ඔවුන්ගේ දිවි බේරා ගැනීමට අඹගස්තෝව පොලිසිය සමත් වුණා. නුවරඑළිය ප්‍රදේශයට හා බෝඹුරු ඇල්ල ඉහළ ජලපෝෂක ප්‍රදේශයන්ට ඇදහැළුණු වර්ෂාවත් සමග බෝඹුරු ඇල්ල දිය ඇල්ලේ ජල ප්‍රමාණය ක්ෂණිකව වැඩිවීම හේතුවෙන් මෙලෙස දිය ඇල්ල නැරඹීමට ගිය සංචාරකින් පිරිස දිය ඇල්ල ආසන්නයේ සිර වී සිට තිබෙනවා. දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය අධික සීතලකින්ද යුක්ත වන නිසා සංචාරක පිරිසගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවයි අඹදෝව පොලිසිය සඳහන් කළේ. හලාවත මහනුවර කුලියාපිටිය ආදී ප්‍රදේශවලින් පැමිණි තරුණයන් පිරිසක් මෙලෙස දිය ඇල්ල ආසන්නයේ සිර වී සිට ඇති බවයි වාර්තා වුණේ. වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ දිය ඇල්ල නැරඹීමට ගොස් සිටි බොහෝ සංචාරකයින් පිරිසක් වහා මෙම ස්ථානයෙන් පිටව ප්‍රධාන මාර්ගය කරා පැමිණ තිබුණද මෙම පිරිස අවදානම පිළිබඳවත් නොතකමින් දිය ඇල්ල ආසන්නයේ රැඳී සිටීම හේතුවෙන් මෙම අවදානම් අවස්ථාවට මුහුණ දී තිබෙනවා. එවැනිම තවත් පුවතක් වාර්තා වන්නේ මාතලේ විල්ගමුව හීන්ගගේ දිය නෑමට ගොස් සිටි පිරිසකගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන්. විල්ගමුව හීන්ගගේ අධික ජලපහරක් ගලායමත් සමග මීගමුව මාලිගාවත්ත මහියංගනය හෙබරවාදී ප්‍රදේශවලින් පැමිණි තරුණයන් පිරිසක් අතරමංව සිටියදී ඊයේ සිදු කළ පැය 7ක මෙහෙයුමකදී පොලිසිය විසින් බේරාගෙන තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව තිබුණා. පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මුලතිව් තන්නිමුරිප්පු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවයි. කුඹුරක වැඩ කරමින් සිටියදී ඔවුන්ට මෙලෙස අකුණු සැර වැදී තිබුණා. මියගොස් ඇත්තේ කුමලමුණේ සහ කේපාපිලව් ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. එමෙන්ම මඩකලපුව කලවංචිකුඩ ප්‍රදේශයේදීද අකුණු සැර වැදීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණා. මඩකලපුව වන්දාරුමුලේ ප්‍රදේශයේදීත් අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති පුවතකුත් අපට වාර්තා වුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන අතර එම දැනුම් දීම්වලට අනුගතව ජනතාව කටයුතු කළ යුතු වෙනවා. එමෙන් උත්සව සමයත් සමග බොහෝ පිරිසක් විවිධ ගමන් බිමන් යාමට පෙළඹෙන කාලවකවානුවක තම ජීවිතය අවදානමකට ලක් නොකර ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීමක් වනවා. එනිසා අයහපත් කාලගුණයනුත් අවදානම් ප්‍රදේශවලිනුත් ඈත්ව තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම වටිනාම කාරණයක් බව සඳහන් කළ යුතුයි. නැතිනම් අවසානය අහිමි වන්නේ වටිනා ජීවිතයි. මීට සුළු මොහොතකට පෙර තවත් COVID-19 ආසාදිතයින් 129 දෙනෙකු හඳුනාගත් අතර තවත් COVID ආසාදිත මරණ 7ක් මෙරටින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකින් නම් කර තිබෙනවා. ඒ අනුව 2000 දශකයේදී ලොව විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එංගලන්තයේ සුප්‍රකට විස්ටන් ක්‍රිකට් සංගරාව මගින් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයින් මෙලෙස නම් කර තිබෙනවා. ඒ අනුව 1970 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් දේශයේ විවියන් රිචඩ්ස් නම් කර ඇති අතර 1980 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවට පළමු ලෝක එක්දින ක්‍රිකට් කිරුළ දිනා දුන් නායක කපිල් දේව්. 1990 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සචින් තෙන්ඩුල්කර්. 2000 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් වන අතර 2010 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වත්මන් ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි නම් කර තිබෙනවා.
මෙරටට කීර්තියක් අත්කර දෙමින් 2000 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වූ මුත්තයියා මුරලිදරන් එම දශකයේදී එක්දින කඩලු 335ක් බිඳහෙළුවේ 2000 දශකයේ වැඩිම එක්දින කඩලුලාභියා බවටද පත්වෙමින්. මුරලිගේ ටෙස්ට් කඩලු 800න් ඔහු තරඟ 85කදී ලබාගත් කඩලු 573ම ලබාගෙන ඇත්තේ 2000 වර්ෂයේ ජනවාරි මාස පළමු වනදා සිට 2010 දක්වා කාලය තුලයි. මෙම කාලය තුල ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. ඇන්ඩර්සන් එහිදී කඩලු 584ක් ලබාගෙන ඇත්තේ තරඟ 151කට ක්‍රීඩා කරමින්. එම නිසා මුරලිට එම අවස්ථාව හිමිව තිබෙනවා. ලොව වැඩිම ටෙස්ට් කඩලුලාභී පන්දු යවන්නා වන මුරලි ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් වාර්තා අතර රැඳී සිටි ක්‍රීඩකයා වීමද විශේෂත්වයක්. 1992 වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 133ක් ක්‍රීඩා කිරීමෙන් පසුව සිය තරඟ දිවිය නිමා කළේ 2010 වසරේදී. උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ඉසෙට් ලකුණු සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වූයේ ඔක්තෝබර් 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා දක්වායි. එලෙස පැවැත් වූ විභාගයේ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ. ඒ අනුව උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මාස අවසානයේ නිකුත් කරන බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. එසේම ප්‍රතිඵල නිකුත් කළ වහාම විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවා මාස 3ක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශ අවම ඉසෙට් ලකුණු නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ. සරසවි පද්ධතියට අලුතින්ම එක් වූ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කෙරෙන දන්ත වෛද්‍ය විද්‍යාපීඨයටද මෙවර සිසුන් ඇතුළත් කරගැනෙනවා. මීට අමතරව නව උපාධි පාඨමාලා කිහිපයක් මෙවර හඳුන්වා දීමටද විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. නීතිමය කටයුතු නිසා පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ නීතිමය කටයුතු අවසන් වන තෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බවයි. පක්ෂ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් හේතුවෙන් දැනට අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමටයි ඒ අනුව මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ එවැනි පක්ෂ 6ක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි. එම පක්ෂවල ලේකම් ධූර සභාපති ධූරය ඇතුළු තනතුරු සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හමුවේ නීතිමය ගැටලු මතුවී ඇති බැවින් එම පක්ෂ අදාළ ගැටලු විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙනවා. ඒ අනුවයි අදාළ අධිකරණ කටයුතු අවසන් වන තෙක් අදාළ පක්ෂ තාවකාලිකව අක්‍රිය කිරීමට තීරණය කර ඇත්තේ. එහිදී අදාළ නීතිමය කටයුතු අවසන් වන තෙක් එම පක්ෂවලට මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බවද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ අදාළ පක්ෂවලට අගතියක් වන බැවින් එම පක්ෂවල නම් හෙළි කළ නොහැකි බවයි. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. ගත වූ දින 3ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් 7,75 ලක්ෂ ඉක්මවා ගොස් තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු කළමනාකරන වැඩ බලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්රික් මහතා සඳහන් කළේ පසුගිය 13, 14 සහ 15 යන දින ඇතුළත මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බවයි. එමෙන්ම අදාළ දින තුනේදී අධිවේගී මාර්ගවල ගමන්ගෙන ඇති මුළු රථ වාහන සංඛ්‍යාව 2,63,025ක්. එම දින තුනෙන් වැඩිම වාහන සංඛ්‍යාවක් ධාවනය කර ඇත්තේ ඊයේ දිනේ වන අතර එම සංඛ්‍යාව 1,12,303ක් වනවා. ඒ අනුව ඊයේ දිනේදී පමණක් ඉන් උපයා ඇති මුළු ආදායම රුපියල් 3,36 ලක්ෂයක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දිවයින තුළ සිදු කෙරෙන විවිධ ආකාරවල නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින් පසුගිය මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67ක් ලෙස පසුගිය මාස 9ක කාලයක් ඇතුළත ඉහළම අගය වාර්තා කර තිබෙනවා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකුව සඳහන් කළේ නිෂ්පාදන නව ඇනවුම් සහ තොග මිලදී ගැනුම් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. විශේෂයෙන් ආහාර පාන වර්ග නිෂ්පාදනය සහ රෙදිපිලි ආදී ඇඟලුම් නිෂ්පාදන අංශවල නව ඇනවුම් නිෂ්පාදනයේද ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. මේ අතර අලුත් අවුරුදු උත්සවය සමය හේතුවෙන් ආහාර පාන නිෂ්පාදන අංශයේ විකුණුම් මෙන්ම නිෂ්පාදනයේද ඉහළ ගොස් තිබුණා. එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ලබා දෙන නිවාඩු දින ආවරණය කිරීම සඳහා නිෂ්පාදන ඉහළ නැගවීමට පියවර ගැනීම හේතුවෙන් ඇඟලුම් අංශයේ නිෂ්පාදන ක්‍රියාවන් වල වර්ධනයට හේතු වී ඇති බවයි මහ බැංකුව විසින් වැඩිදුරටත් සඳහන් කළේ. සංවේදී කතාවක් වාර්තා වෙන්නේ ඉරානයෙන්. නිස්සාර කාරණා වෙනුවට මෙත්සාර පැතිරවීම සංසාර යහපතට හේතුවන බව මේ කතාව කියා දෙනවා. 2007 අවුරුද්ද ඉරානයේ රොයන් නගරයේ වීදියකදී තරුණයන් දෙදෙනෙක් දබර කරගත්තා. එක් තරුණයෙක් බලාල් අබ්දල්ලා. අනෙක් තරුණයා හොසයින් සදේ. අවුරුදු 18ක් 20ක් වගේ වයසේ පසුවන දෙන්නෙක්. දබරය දුරදිග යාමත් එක්ක බලාල්ට ඉවසාගත නොහැකිව අනෙකාට පිහයකින් අනින්නට වුණා. අවසානයේ හොසයින් සදේ නැත්නම් අනෙක් තරුණයා මිය යනවා. මේ සම්බන්ධ නඩුවක් විභාග වූ අතර පිහියෙන් අනෙකාට යන මරා දැමූ තරුණයා බලාල් එල්ලා මරා දමන්නටයි තීරණය වුණේ. අවුරුදු 7කට පස්සේ 2014 අප්‍රේල් 15 වෙනිදා දවසක් බලාල් ඝාතක භූමිය වෙත රැගෙන ආවා. ඉරානයේ එල්ලා මැරීමක් සිදු කරන්නේ ප්‍රසිද්ධියේ පුටුවක සිටගෙන ඉන්නට සලස්වා බෙල්ලට තොණ්ඩුව දමනවා. එරට නීතියට අනුව මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ කෙනෙකුට දණ්ඩනයට සම්බන්ධ වෙන්න පුළුවන්. බොහෝ පිරිසක් රැස්ව බලා සිටියේ මීළඟට සිදුවන දේ ගැන. එකවරම වරදකරු වූ බලාල්ගේ අතින් ඝාතනය වූ මියගිය තරුණයාගේ මව එතනට ආවා. මේ තොණ්ඩුව ඉවත් කරන්න ඇය කෑ ගැසුවා. මියගිය දරුවාගේ පියා පැමිණ තොණ්ඩුව ගෙලින් ඉවත් කළා. තමන්ගේ පුතා මරා දැමූ කෙනාට දඩුවම් දිය යුතුයි කියලා මේ මව තරයේ අධිෂ්ඨාන කරගෙන හිටියා. ඒ නිසාම බලාල්ට කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නෑ කියලයි හැම කෙනෙක්ම හිතුවේ. ඒත් අවසානයේදී ඔහු මරණයෙන් මුදවා ගන්නට මේ මව කටයුතු කරනවා. ගත වුණ අවුරුදු ගණනාව තුළ මං හිටියේ බොහොම පසුතැවීමකින්. ඒත් මට දැන් සහනයක් දැනෙනවා. මගේ හදවතින් පලිගැනීමේ චේතනාව අයින් වුණ බව මට දැනෙනවා. තොණ්ඩුව අයින් කළාට පස්සේ මරණයට නියම වී සිටි බලාල්ගේ අම්මා මියගිය තරුණයාගේ මව වැළඳගත්තා. ඇයත් මම වගේ අම්ම කෙනෙක්. අම්මාවරුන් දෙදෙනාටම ඒ බව සිහිපත් වුණා. මේ විදියට බලාල්ගේ ජීවිතය බේරාගත් ඝාතනය වූ හොසයින් සෙදේගේ මවගේ අනෙක් පුතාත් අවුරුදු 11දී මිය ගොස් තිබුණේ රියානතුරකින්. මේ සියල්ල අතරේ ඇය පලිගැනීම වෙනුවට මෛත්‍රිය පතුරන්නට වුණා. මව් සෙනෙහස නැති වූ දරුවා වෙනුවෙන් තමන්ගේ දරුවා මැරූ දරුවාට ජීවිතය දෙන්නට තරම් ඇගේ හිත සංවේදී වුණා. අවසානයේ කිව යුතුම දෙයක් ඇත. ඔබට යමෙක් වරදක් කළහොත් එහි විපාක ඔවුන් රැගෙන යනු ඇත. එහෙත් ඒ වරද වෙනුවෙන් ඔවුන්ට වෛර කරමින් ඔබ වෙහෙසුවහොත් නිස්සාර කාරණයකට ඔබට වෙහෙස වන්නට සිදුවෙයි. ජීවිතය තුළ නිස්සාර කාරණා පසුපස නොයා සංසාර සක්මන මෙත්සාර පතුරවමින් පින්සාර කර ගැනීම වඩාත් වැදගත් බව මේක සංසිද්ධීන් හමුවේ ඔබට අවබෝධ විය යුතුමය. අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව දැක්ුණේ 2,16,850ක් ලෙසයි. ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ හින්දු බැතිමතුන් මිලියන සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කුම්භමේලා උත්සවය පසුගිය දින දෙක තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයට හේතු වී ඇති බවයි. ඉන්දිය සෞඛ්‍ය අංශ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්වය කොවිඩ් සුනාමියකට සමාන කර තිබෙනවා. ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ හඳුනාගෙන තිබුණේ පෙර දින වාර්තාව නැවතත් අලුත් කරමින්. එමෙන්ම අකණ්ඩව තෙවන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවද දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ආසාදිතයන් වාර්තාවීමේ වේගය අඩුවීමත් සමග වැඩිම ආසාදිතයන් ලැයිස්තුවේ තෙවැනි තැනට පත් වූ ඉන්දියාව පසුගිය අප්‍රේල් 2 වෙනිදා සිට නැවත දෙවැනි ස්ථානයට පත් වුණා. ඒ අනුවයි වෛරසයේ නව ව්‍යාප්තිය පාලනයට එරෙහිව දෙවැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය වී ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඊයේ සිට වසා දැමීමට පියවරගෙන ඇත්තේ. එම තත්ත්වය අප්‍රේල් මාසයේ අවසන් වනතුරු ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ අතර කොවිඩ් සිව්වෙනි රැල්ලකට මුහුණ පා සිටින ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලි නුවරට සතියන්තයේ ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. දරාගත නොහැකි මට්ටමට ආසාදිතයන් වැඩිවීම හමුවේ නවදිල්ලි නුවර රෝහලක් රෝගීන් දෙදෙනෙකුට එක් ඇඳක් බැගින් ලබා දීමට කටයුතු කර තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්. මේ අතර ගෝලිය කොවිඩ් මරණ සංඛ්‍යාවද අද මිලියන 3 සීමාව ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 3 මිලියන 385ක් ලෙසයි. කොවිඩ් මරණ වැඩිම රට බවට පත්ව ඇති ඇමරිකාවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 5,78,993ක් වන අතර බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 3,65,954ක් සහ මෙක්සිකෝවෙන් කොවිඩ් මරණ 2,11,213ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය, රුසියාව සහ ප්‍රංශය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවා ගිය රටවල් අතරට අයත්. මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 13,97,23,879ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර චීනය නිෂ්පාදිත සිනෝෆාම් එන්නත සහ සිනෝවැක් කොරෝනා එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කළ හැකිද යන්න පිළිබඳව සිය තීරණය මේ මස අවසානයේ හෝ මැයි මස මුලදී ප්‍රකාශයට පත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි යුරෝපීය එන්නත් කරන විශේෂඥ එස් දත්තා සුරිච් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ඒ සඳහා අවසන් අදියරේ ඇගයීම් සිදු කෙරමින් පවතින බවයි. ඒ අනුව ලබන 26 වනදා හෝ මැයි 3 වනදා පැවැත්වෙන රැස්වීම්වලදී බොහෝ දුරට ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඇමරිකානු දත්ත ගබඩා ඉලක්ක කර සයිබර් ප්‍රහාර එල්ල කිරීම, ඇමරිකානු මැතිවරණ සඳහා මැදිහත්වීම ඇතුළු කාරණා මුල් කර ගනිමින් එලෙස රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ. එමෙන්ම රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 10 දෙනෙකුද ඇමරිකාවෙන් පිටුහල් කිරීමට ඇමරිකානු රජය පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් න්‍යෂ්ටික අවිකරණයෙන් ශක්තිමත් ඇමරිකාව සහ රුසියාව මෙලෙස බල අරගලයක යෙදීම කලාපයේ රටවලට දැඩි තර්ජනයක් බවයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 17 වැනිදා ලොව අග්‍රාමාත්‍ය ධූරයට පත් පළමු කාන්තාව වන සිරිමාවෝ රත්වත්තගේ සිරිමාවෝ එස් බණ්ඩාරනායක මහත්මිය උපත ලබා ඇත්තේ 1916 වසරේ අප්‍රේල් මස 17 වන දිනයි. ලෝක හිමෝෆීලියා දිනය යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන දිනටයි. ගෝල්ඩිමොක් ලොව වටා තනිව ගුවන්යානයක් පැද වූ පළමු කාන්තාව බවට පත් වූයේ 1964 වසරේ අප්‍රේල් මස 17 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.